ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද හත්තක මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ කතිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මැතිතුමාගෙන් අවසරයි. මේ ආසර පැමිණ සිටින ආදරණීය සහෝදර සහෝදරියනි මාධ්‍යවේදී හිතවතුනි, ශ්‍රී ලංකාව සමග ඇමරිකාව නැවත වතාවක් අලුත් කිරීමට යන මේ ආරක්ෂක සේවා සැපයීමේ ගිවිසුම් පිළිබඳව ජනතාව දැනුවත් කරන මේ සම්මන්ත්‍රණයේදී ජනතා මිතුර පැත්තෙන් යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න කැමතියි. මම හිතනවා මට කලින් කතා කරපු දේශකයන් දෙදෙනාගේ පැත්තෙන් ඉතා පළල් පැහැදිලි අවබෝධයක් ශ්‍රී ලංකා රාජ්‍ය මෙවැනි ගිවිසුම් සම්බන්ධව පසුගිය දශක කිහිපයක් තිස්සේ කල්පනා කරන විදිය ගැනත් වැඩ කරන විදිය ගැනත් ඒ වගේම මේ ගිවිසුම ගහන්න යන ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ දේශපාලන ප්‍රතිපත්තීන් කොහොමද ඒගොල්ලන් පහුගිය අවුරුදු 70ක් විතර තිස්සේ 1945න් පස්සේ ක්‍රියාත්මක කළා තියෙන කෙනෙක් පිළිබඳවත් මම හිතනවා සැලකිය යුතු අවබෝධයක් තාම කරුණාකාරණා සහිතව මේ වෙනකොට මේ සභාවේ ඉන්න ඔබ සියලු දෙනාට ලැබිලා ඇති කියලා. දැන් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ඒ දේශපාලන අවශ්‍යතාවය ඇමරිකාවට එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට යම්කිසි පැහැදිලි අවබෝධයක් තියෙන නිසා මම මුලින්ම කැමති යම්කිසි කරුණු කීපයක් කියන්න මේ මුලින්ම අත්සන් කරන ලද මේ ගිවිසුම පිළිබඳව මේ කියන්නේ 2007 මාර්තු මාසේ 5 වෙනිදා අත්සන් කළ ලද මේ ගිවිසුම පිළිබඳව යම්කිසි කරුණු ප්‍රමාණයක් ඊටාම කෙටියෙන් ඉදිරිපත් කරා. ඔබ දන්නවා මේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද මේ ආරක්ෂක නැත්නම් හමුදා කටයුතු සඳහා සේවා සැපයීමේ ගිවිසුම අපේ රට තුන අත්සන් කරන්නේ 2007 මාර්තු මාසේ 5 වෙනිදා රහසිගතව. ඒක අවම වශයෙන් ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය දැනගෙන හිටියෙත් නෑ. මම කියන්නේ කැබිනට් මණ්ඩලය දැනගෙන හිටියා නම් හරි කියලා. නමුත් දැන් මේ රට පාලනය කරන්නේ ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩු කියන ඒවානේ. ඒක 2005 බලයටපත් වෙච්ච රාජපක්ෂ පාලනය 2007 දී මේ ගිවිසුම අත්සන් කරන්නේ කැබිනට් මණ්ඩලයට කියන්නේ නැතුව පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව. අපි දන්නවා අඩුම ගානේ පාර්ලිමේන්තුවට කියන කෙසේ වෙතත් පවතින ආණ්ඩුවට කියන එකේ කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීම නීත්‍යානුකූල අවස්ථාවකුත් වෙනවා මෙවැනි ගිවිසුම් අසම් කරද්දී ක්‍රියාත්මක කරද්දී. එවන්නක් කලේ නෑ. එතන මෙය ඊටාම අහම්බෙන් මේ තොරතුරු සොයාගෙන යද්දී මෙවැනි කරුණු ගැන ගවේෂණය කරද්දී තමයි අපි දැනගන්නේ මේ ගිවිසුම මෙවැනි ගිවිසුමක් ලංකාව ප්‍රථම වතාවට අත්සන් කරලා තියෙනවා කියලා හොර රහස. ඒ අනුව අපි ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ විදියට අපේ විරෝධය පාර්ලිමේන්තුව තුලත් එළියෙත් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රගතිශීලී සංවිධාන රාශියකට මොකද ඇමරිකානු යුද උන්මාදය ලෝකෙ පුරාම ව්‍යාප්ත කිරීමට එරෙහිව ලෝකෙ පුරා කටයුතු කරන සත්භාවයෙන් කටයුතු කරන සංවිධාන රාශියක් ලෝකෙ තිබෙනවා. එවැනි උගතුන් ඉන්නවා. එවැනි විද්‍යාඥයන් ඉන්නවා. ඔබ උදාහරණයක් වශයෙන් කියන්නම් දැන් නාස්තිකවි කිව්වම අපි දන්නේ නාස්තිකවි කියන සංකල්පය පමණයි. නාස්තිකවි කියන්නේ 1945 හිරෝෂිමාවට නාගසාකි වලට දාපු බෝම්බ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් නාස්තිකවි කියන එකත් ඒක අද සාමාන්‍ය T56 තුවක්කුවල දාලා පාවිච්චි කරන්න පුළුවන් උණ්ඩ ලෙස පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට දියුණු කරලා තිබෙනවා. ඒතර ඇමරිකා එක්සත් ජනපදයේ කරමින් තිබෙන්නේ අපි හිතන් ඉන්න මේ නාස්තිකවි කියන 1 2යි තියෙන්නේ. ඒවා මේ ලොකු ඒවා දාන්නත් ටිකක් බරපතල තීන්දුවක් ගන්න ඕනේ එහෙම જાති කියලා. නමුත් සැබෑ තත්ත්වය එහෙම නෙමෙයි. අද නාස්තිකවි සාමාන්‍ය රොකට් ලොන්චර් වලින් මෙව ගන්න පුළුවන් මට්ටමට සුළු අවි මට්ටමට දියුණු කරලා තියෙනවා. ඒතර එක්සත් ජනපදයේ හැම අවුරුද්දකම එක්සත් ජනපදයේ හමුදා 50 ගණනාවක් තිබෙනවා. ඒ හමුදා 50 වල වුන්
වාර්ෂිකව සංශෝධනය කරනවා මොනවද ඔවුන්ගේ දිනපතා යුද කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් අවියාවද මොනවද විශේෂ තත්ත්වයන් යටතේ පාවිච්චි කළ හැකි අවියාවද මොනවද කියලා. මොකද මම මේ කියන කාරණේ මේ ගිවිසුමට සම්බන්ධයි ආචාර්ය අතුල සිරි සමරකෝන් මන්ත්‍රීතුමා එක්ක පුටා දක්වපු තැනටත් මම එන්නම්. ඉතින් ඇමරිකාව කරමින් ඉන්න දේ තමයි වාර්ෂිකව ඔවුන්ගේ විවිධ පරිමාණයෙන් න්‍යෂ්ටික ඒ ක්‍රියාකාරීත්වයේ සහිත අවියාවුද ඔවුන් වාර්ෂිකව කරමින් ඉන්නේ තමන්ගේ සාමාන්‍ය ආයුධ ලැයිස්තුවට ඇතුළු කරනවා. දැන් උදාහරණයකට මේ ගිවිසුමට අනුව න්‍යෂ්ටික අවියාවුද අදාළ වෙන්නේ නැහැ. ඒවා සම්බන්ධ සේවා සැපයීම මේ ගිවිසුමට අදාළ වෙන්නේ නැහැ. හැබැයි න්‍යෂ්ටික අවියාවුද කියන්නේ මොනවද? ශ්‍රී ලංකා යුද හමුදාවට වෙයින ප්‍රවීණයන්ටවත් න්‍යෂ්ටික අවියාවුද පිළිබඳව අපි හිතන්නේ ලොකු අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ එක්සත් ජනපදයේ දිගට ඒ කරමින් ඉන්න දේවල් ලෝකේ ඉන්න විවිධ උගතුන් විද්‍යාඥයන් ප්‍රගතිශීලී උගතුන් විසින් සමහර අය හිටපු හමුදා ප්‍රධානීන් ඔවුන් මට්ටමේ මෙහෙළිදරව් කළ තිබෙනවා. ඊටාම බරපතල ආකාරයේ මිනිස්සු වරකෝ වගේ දසලක්ෂ ගණන් විනාශ කරන්න පුළුවන් මට්ටමේ ආයුධ හැරුණාම එක්සත් ජනපදයේ පසුගිය දශකය තුලම කරමින් ඉන්නේ ඔවුන්ගේ රෙගුලාසි වෙනස් කරමින් න්‍යෂ්ටිකාවි කියන සීමාවට අලුත් දේවල් එකතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ ගිවිසුම සම්බන්ධව අපි එවකට 2007 දී පාර්ලිමේන්තුව තුලත් එළියෙත් ජාත්‍යන්තරවත් යම් බලපෑමක් කරා. නමුත් ඒ වෙලාවේදී අපේ රට තිබුණේ විශාල යුද තත්ත්වයක. ඒ නිසා එවකට ඒ පැවතිච්ච ආණ්ඩුව පාවිච්චි කරගත්ත තර්කය තමයි ලංකාව සුවිශාල යුද්ධයකට මුහුණ දීලා තිබෙනවා. ඒ යුද්ධයේදී බෙදුම්වාදී යුද්ධයක් අපේ රටේ තිබුණා. ඒ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට මේ ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව වැදගත් කියලා. මොකද ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාව පිළිබඳව ඊටාම සුපර්මෑන් චිත්‍රයක් අපේ කාගේ තොලුවේ හදලා තිබෙනවා. අපි කුඩා කාලේ සිට බලන හැම කාටුන් එකම සිට හොලිවුඩ් වල නිර්මාණය කරන මහා දැවැන්ත චිත්‍රපටි දක්වා ඇමරිකන් හමුදාව සුපිරි වීර හමුදාවක් බවට මුළු ලෝකෙ පුරාම පත් කරලා තිබෙනවා. ඒක මේ නිකං කරන දෙයක් නෙමෙයි. මම ඊටමත් වගකීමෙන් කියනවා අද ලෝකේ ප්‍රධාන කාටුන් සමාගම් කියන්නේ ලෝකේ ප්‍රධානම කාටුන් සමාගම් වල වැඩි ප්‍රමාණයක අයිතිකාරෝ එක්ක ඇමරිකන් හමුදාවේ දැන් සේවය කරන ජෙනරාල්ලා මාෂල්ලා නැත්තම් අනිවාර්ය වශයෙන්ම විශ්‍රාමගේ පයම එක්කෙනෙක් නම වශයෙන් කියන්නම් එක්කෙනෙක් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් කියලා ඇමරිකන් ආරක්ෂක ලේකම්වරයෙක් හිටියා. ඔහු ඇමරිකානු ප්‍රධාන ඇනිමේෂන් කාටුන් සමාගමක අයිතිකාරයෙක්. ඒ වගේම හොලිවුඩ් සිනමා ඒ කර්මාන්තයේ ඒක පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයේ ස්ථාවර උපදේශකයෙක් තමයි ඇමරිකාවේ CIA සංවිධානයේ අධ්‍යක්ෂකවරයා. ඔහු සෑම මාස 3කටම සැරයක් ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයන්ට ඇමරිකාවේ ඒ මොහොතේ පවතින යුද දේශපාලන ආර්ථික උමනාවන් සම්බන්ධව නිෂ්පාදකයන්ට අපි සරල භාෂාවෙන් කරන ලයින් එක දෙනවා. මාස 3කට සැරයක් වොෂින්ටන් ඉඳලා කැලිෆෝනියා වලට ප්ලේන් එකකින් ගිහිල්ලා ඒ නිෂ්පාදකයන්ට අධ්‍යක්ෂකවරුන්ට ඒ ලයින් එක දෙනවා. ඒ ලයින් එකට අනුව ඊට පස්සේ චිත්‍රපටි හදනවා. මෑතකදී ඔබට මතක ඇති ඔස්කා සම්මාන ගොඩක් ගත්ත චිත්‍රපටයක් නිර්මාණය කළා අග්‍රානේ ඉරානය ආක්‍රමණය කිරීම ඉලක්ක කරගත්තු. ඒ නිසා මේ කාරණේ හරි පැහැදිලි ඇමරිකාව සුපිරි හමුදාවක් බවට අපේ ඔළුවල පත් කරනවා. ඒ නිසා මේ 2007 මේක අත්සන් කරපු වෙලාව අපි මේ සම්බන්ධ විරෝධයන් පළ කරද්දී රටේ ජනතාව තුලත් යම්කිසි අදහසක් ඇති කළා රජෙන් මේක ප්‍රශ්නයක් නෑ මේ ඇමරිකන් ආර්මියකේ උදව්ව ගන්න තමයි යන්නේ. නමුත් අපි දන්න දේ තමයි ඇමරිකන් හමුදාව එහෙම ඊටාම සූර වීර හමුදාවක් නෙමෙයි. වියට්නාමේදී මූණට මූණ සටන් කළා පෙරදුනා. ඉරාකේ ඇත්තටම දිනපු දෙයක් නෑ. කරපු විනාශයක් පමණයි තියෙන්නේ. ඇෆ්ගනිස්තානයේ අවුරුදු 15කට පස්සෙත් දිනලා නෑ. ඒ නිසා ඇමරිකන් හමුදාව එහෙම මහා ශූරවීර හමුදාවක් කියලා අපේ ඔළුවල හදලා තිබෙන්නේ එක්ක සම්පූර්ණ මිත්‍යාවක් නැත්නම් අර්ධ මිත්‍යාවක්. කෙසේ නමුත් ඔවුන් සතුව තිබෙන යුද ශක්තිය අපි කිසිසේත්ම මතක්සරු කරන්නේ ලෝකේ ප්‍රධාන යුද බලවත ඇමරිකාව කියන එක මම අර කියන හමුදාවේ
සුළුවිරුකම් ගැන කොමන තත්ත්වෙ තිබුණත් අපි බැහැර කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ගිවිසුම ඒ වෙලාවේ අත්සන් කරා ශ්‍රී ලංකා ආණ්ඩුව. ඒ වෙලාව අපි මතුත් කරා ඔබ දන්නවා කැබිනට් එකටත් හොරෙන් මේ ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඒ වගේම ඇමරිකාවේ ඒ වෙලාවේ ඇමරිකාවේ තානාපති වශයෙන් ලංකාවේ කටයුතු කරපු රොබර්ට් ඕ බ්ලේක් කියන තානාපතිවරයාත් ඉතින් මේක දෛවයේ සරදමද නැත්නම් අර අතුලසිරි මැතිතුමා කිව්වා වගේ තමන්ගේ රටේ සෛරීත්වය ගරුත්වය ගැන සත පහකට කල්පනා කරන්නේ නැති දීන පාලකව ඉන්න රටක් වීම නිසාද කියන එක අපි තීරුම් කල්පනා කරන්න ඕන. මේ ගිවිසුමට ඇත්තටම අත්සන් කරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කරත් ඇමරිකානු පුරවැසියෙක්, ඇමරිකාව වෙනුවෙන් අත්සන් කරත් ඇමරිකානු පුරවැසියෙක්. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා එදත් ඇමරිකානු පුරවැසියෙක්, දැනුත් ඇමරිකානු පුරවැසියෙක්, රොබර්ට් ඕ බ්ලේක් කොහොමත් ඇමරිකානු පුරවැසියෙක්. ඒ නිසා ඉතා පැහැදිලි මේ ගිවිසුමට ආවේ හොර රහසේ. නමුත් ඒ වෙලාවේ ජනමතය අපිට බාධාවක් වුණා යම් ප්‍රමාණයකට මේ යුද තත්ත්වය නිසා. ඒ නිසා මම කැමති ඒ පුවත්පතටත් ඒ ගරුත්වය ලබා දෙමින් අපි ඒ විරෝධය පළ කිරීම 2007 මාර්තු මාසේ 14 වෙනිදා Daily Mirror පුවත්පත වාර්තා කළා තියෙනවා JP furious over secret pact with US කියලා. අපි ඒ කරපු විරෝධයත් මේකේ පළ කළා තිබෙනවා. දැන් මේ ගිවිසුමේ අවුරුදු 10 අවසන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ මාර්තු 5ට. ඒ නිසා මාර්තු මාසයට කලින් අපි ජනවාරි මාසෙම පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය උපදේශකාරක සභාව තුලදී අපි ලිඛිතව ප්‍රශ්න කර සිටියා ලංකා ආණ්ඩුව මේ අවුරුදු 10 අවසන් වීමට පෙර හෝ නැත්නම් ඊට පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න යනවාද කියලා. ඉතින් මේක යන දිගටම එළවීම හරහා මාස කීපයකට පස්සේ ඔය ළඟදී විදේශ අමාත්‍යාංශයේ ඉඳලා වෙනත් අමාත්‍යාංශයට ගියපු විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා එතුමා වගකීමෙන් පිළිගත්තා පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේදී ඔව් මෙහෙම ආරක්ෂක ගිවිසුමක් නැවත ලැබිලා තිබෙනවා. ඒ ආරක්ෂක ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විදේශ අමාත්‍යාංශයේ නිරීක්ෂණ සඳහා ලැබී තිබෙනවා කියලා. ඒ අනුව අපි මේක පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා මේ ගිවිසුම තවත් අවුරුදු 10කට අත්සන් කරන්න යන බව. ඒ අනුව අපි දැනගත්ත පසුව කැබිනට් මණ්ඩලය මේ සඳහා ගිවිසුම දකලා නැහැ. ගිවිසුම නෙමෙයි ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා කියලා. ඒ නිසා තමයි ජයප වශයෙන් අපි කල්පනා කළේ මෙවැනි ප්‍රගතිශීලී උගතුණු සම්බන්ධ කරගෙන මේ පිළිබඳ ජනමතයක් ගොඩනගලා මේකේ තිබෙන වාසිය අවාසි ගැන රටේ ජනතාව දැනුවත් කරන්නත් මේ වළක්වා ගන්නත් අපි කරන්න ඕනේ මැදිහත් වීමක් කරන්න ඕනේ කියන එක. දැන් පළවෙනි කරුණ තමයි මම ප්‍රශ්න කීපයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. දැන් ශ්‍රී ලංකාවේ හමුදාව LTT සංවිධානය සමග කරන ලද යුද්ධෙදී ඇමරිකා එක්සත් ජනපද හමුදාව විසින් හෝ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් උදව් කළා. ඒ යුද්ධයේ අවම වශයෙන් අපි දන්නා තොරතුරු අනුව සමහර ලංකාවේ හමුදාවේ නිලධාරීන්ට පුහුණු වීම මේ කොහොමද ලබා දීලා ඇති. නමුත් යුද්ධයේ අපි දන්නා තොරතුරු අනුව විශේෂයෙන්ම අවසාන අවුරුදු කිහිපය තුළදී ඇමරිකන් හමුදාව යුද්ධමය වශයෙන් උදව් කළේ නෑ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නාවික හමුදාව පාවිච්චි කරන ඇමරිකා එක්සත් ජනපදයේ මිලදී අරන් තිබෙන සමහර විශේෂ අවියාවුද වලට අවශ්‍ය කරන ඒ උණ්ඩ ලබා දීම පවා ඇමරිකා එක්සත් ජනපදයට නතර කළා. ඒ නිසා සමහර තුවක්කු නාවික හමුදාව බෝට් වල හයි කරපු තුවක්කු ඒවයි තිබුණා. අඹ පාවිච්චි කරන්න අවශ්‍ය කරන උණ්ඩ ඇමරිකාව ලබා දුන්නේ නැහැ. ඒ තරක් නෙමෙයි මේ සම්බන්ධව අපිටත් අදාළ විවේචන තිබුණා. නමුත් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කරන ලද හමුදාවක් කියලා කියන්නේත් ඇමරිකා එක්සත් ජනපදයේම තමයි. ලෝකේ හැම යුද්ධයකදීම හමුදාවන් යුද අපරාධ කරනවා. LTT සංවිධානයත් යුද අපරාධ කළා. ශ්‍රී ලංකා හමුදාවත් ඒව කළා තිබෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ ගිවිසුම ආරක්ෂා කර ගිවිසුමෙන් පෙනී සිටපු අය කිව්වේ මේ ඇමරිකන් හමුදාවේ උදව් අපිට ලැබෙනවා LTT සංවිධානය පරාජයට පත් කරන්න. නමුත් ඇත්තටම වුණ දේ තමයි අදත් වෙලා තියෙන දේ තමයි ඒකේ ඇමරිකාවම තමයි ලංකාවේ හමුදාවට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් මේ අපරාධ චෝදනා
සියල්ල ඉදිරිපත් කරලා තිබේ. ඒ නිසා පළවෙනි කරුණ තමයි එවකට පැවතිච්ච ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ අතට අහු වුණාට පස්සේ මේ ශ්‍රී ලංකාවේ පැවතිච්ච සිවිල් යුද්ධයට ඇමරිකාවෙන් උදව් කරනවා කියන ලා ඉදිරිපත් කරපු තර්ක සියල්ල බොරු වෙලා තිබෙනවා. එහෙම කිසිම දෙයක් මේ කිවිසුම හරහා ලංකාවට ලැබුණේ නැහැ. ඊළඟ දේ තමයි මේ කිවිසුම අනුව මේ කිවිසුම අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන වෙලාවේදී ඒවකට පැවතිච්ච ආණ්ඩුවෙන් කිව්වා මේක මේ බොහොම සහයෝගිතා කිවිසුම. මේක බොහොම මේ අන්‍යෝන්‍ය සහයෝගිතා කිවිසුමක්. මට මතකයි එක්තරා ජාත්‍යන්තර සමුළුවකදී ජනතා මිත්‍ර පැත්තෙන් මම ඉදිරිපත් කළා එනකොට එවකට දැන් ඉන්න කැබිනට් ඇමතිවරයෙක් ඇවිල්ලා හි තිබුණා ඒ සම්මන්ත්‍රණයටම ආණ්ඩුව නියෝජනය කරේ. අපි කිව්වම මේ ඇමරිකාවට ලංකාවේ සායරීත්වය යටත් කර තිබෙන ගිවිසුමට ලංකා ආණ්ඩුව අසං කළ තිබෙනවා කියලා ඒ කැබිනට් ඇමතිවරයා එදත් කැබිනට් ඇමතිවරයෙක් අදත් කැබිනට් ඇමතිවරයෙක් ප්‍රකාශ කළ දේ තමයි ඌව මේ සහයෝගිතා ගිවිසුමක් මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් සම්බන්ධව සහයෝගය පළ කිරීම සඳහා ගිවිසුමක් කියලා. නමුත් ඊටාම පැහැදිලි මේක යුද්ධමය කටයුතු සම්බන්ධ ගිවිසුමක්. මේකේ තියෙනවා ඊටා පැහැදිලි මේකේ පළවෙනි පිටුවේම තිබෙනවා මේකේ තිබෙනවා operations. This agreement is designed to facilitate reciprocal logistic support between the parties to be used primarily during combined exercises, training, deployment, operations. Operations කියන්නේ අපේ වෛද්‍යවරු මේ ඔපරේෂන් තියටර් එකේ කරන්නේව නෙමෙයි. ඔබ දන්න ඇමරිකාව අලුත් වචන යොදා ගන්නවා අර මෙතුමා කිව්වා වගේ මේ අර ෆැට් මෑන්, ලිටල් බොයි වගේ. ඇමරිකාව යුද්ධෙට කියන්නේ වෝ තියටර්ස් කියලා. කියන්නේ ඇමරිකාවේ තියෙනවා වෙනම ටර්මිනොලොජි එකක් වෙනම මේ. ඒ කියන්නේ තමන් ඒ ඇත්ත දේශපාලන අරමුණ සංගවන වෙනම වාක්‍ය වෙනම වචන හදන වැඩ පිළිකුත් වෙනම තිබෙනවා. ඔවුන් ඇත්ත කියන්නේ ඒ ඇත්ත සංගවන වචන තමයි Tamanට අවශ්‍ය කරන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිවලදී ආක්‍රමණ සඳහා යොදා ගන්න. ඒ නිසා operations ඒවට අපි තියෙන ඊට අමතරව මේක අවිනිශ්චිත for unforeseen circumstances කියලා තියෙනවා. මම මේක කියව උපුටා දක්වම යන එක තේරුමක් නැහැ. පැහැදිලිවම ගත්තොත් ලංකාව බැඳෙනවා ඇමරිකාව විශේෂයෙන්ම මේ ආසියානු කලාපය තුළ දකුණු ආසියානු කලාපය කරන යුද්ධවලදී ඒවට උදව් කිරීමට අපිට සිද්ධ වෙනවා කියන එක හරි පැහැදිලි. එතන මම ඊටාම කරුණු ගොඩක් ඉදිරිපත් වෙච්ච තිබුණා උනන් මේ ගිවිසුම අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ acquisition and cross services agreement කියලා. නැත්නම් අපි මේකට මේ අකුරු හතර එකතු කරලා AXA ගිවිසුම කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් මේ වචනේ අනුවත් අමාරුයි ජනමාධ්‍යුණත් ගොඩනගා ගන්න මොකද්ද මේ ගිවිසුමේ තේරුම. ගිවිසුම මොකද්ද? මේක අපි AXA කියන නමින් යොදා ගන්න. මොකද ලෝකේ පුරාම ආරක්ෂක ගිවිසුම් එවැනි කෙටි නාමකරණයන්ට ලක් කරලා තිබෙනවා. දැන් ළඟදී 2017 පෙබරවාරි මාසේ එක්සත් ජනපදයේ සහ ඉන්දියාව සමග අත්සන් කරා ගිවිසුමක්. ඒකට ඉන්දියානු මාධ්‍ය ඒ ගිවිසුම හඳුන්වන්න යොදාගත්තේ LSA ගිවිසුම කියලා. ඒ වගේ අපි මේකට හඳුන්වන්න කැමති AXA කියන ගිවිසුම. ඒතර AXA ගිවිසුම ඇමරිකාව ලෝකේ රටවල් 100කට වැඩි ප්‍රමාණයක් සමග ඇමරිකාව අත්සන් කරලා තිබෙනවා. නමුත් මේ ගිවිසුම එන්නේ කොහෙන්ද කියන එක ගැන දැනගැනීම අතිශය වැදගත් වෙනවා. මොකද ඔබතුමාලා කාටත් බලන්න පුළුවන් දෙයක් තමයි අන්තර්ජාලයට ගිහිල්ලා මේ විකිපීඩියා කියන වෙබ්සයිට් එක ඕනම විෂයක් සම්බන්ධව විකිපීඩියාගේ ගොඩක් තොරතුරු තිබෙනවා. ඒවා ඊටාම ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය තලයේදී විකිපීඩියාගේ තොරතුරු සම්බන්ධ වාද විවාද තිබුණත් අද බොහෝ දෙනෙක් මේ විකිපීඩියා මත පදනම් වෙච්ච තොරතුරු පදනම් කරගෙන කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒක ඇති විශේෂ වැරද්දක් නෑ. ඊටාම ඉහළ විද්‍යාත්මක මට්ටමේදී පමණක් විකිපීඩියා වල තිබෙන දේවල් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. දැන් මේ AXA ගිවිසුම් කියන එකේ උපත කොහෙන්ද සිද්ධ වෙන්නේ? මට ඒක කියන්න කැමතියි. මේක අපේ අතොලසිරි සමරකෝන් ආචාර්යතුමාත් ඉදිරිපත් කළා යම් ප්‍රමාණයකට. මේ ගිවිසුම එන්නේ නේටෝ එකේ. මම මේකේ උපුටා දක්වන්න කැමති විකිපීඩියා එක මේ ගිවිසුම් සම්බන්ධවම AXA ගිවිසුම් වල හිස්ටරි එක තියෙනවා. ඒක තියෙනවා the acquisition and cross servicing agreement statute formerly known as NATO Mutual Support Act. කියන්නේ මේවා ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද කාලෙදී
යුරෝපය ඇතුළු රටවල් වල රටවල් සමග යුද්ධමය අවස්ථාව සඳහා අත්සන් කරපු ගිවිසුම් තමයි සෝවියට් දේශය වැටුණාට පස්සේ අලුත් වටයකින් නේටෝ නොවන රටවල් වලට අපි වගේ රටවල් වලට ගෙනමින් තිබෙනවා. ඒ නිසා මේකේ අරමුණම තිබෙන්නේ මේ නිකන් පොඩි මේ සුනාමි අවස්ථාවලදී ඇමරිකන් හමුදාව ලංකාවට ආවම ඒ ඇමරිකන් හමුදාවට තෙල් ගහන්නේ කොහොමද? මමත් දැක්කා මේ ගිවිසුම සම්බන්ධව අපි අහුවම ලංකා හමුදාවට මේ ඇක්සා ගිවිසුමෙන් වෙච්ච ප්‍රයෝජනයක් කියන්නේ කියලා. ඉතින් ලංකා ආණ්ඩුව තටමල අර අතුල මැතිතුමා කිව්ව උදාහරණ වරන් තිබුණා මොකද්ද? ශ්‍රී ලංකා හමුදාවේ සුළු පිරිසක් ගියා පාකිස්තානයේ භූමිකම්පාවේදී පාකිස්තාන ජනතාවට උදව් කරන්න. ඒ ගියපු වෙලාවේ ශ්‍රී ලංකාවේ හමුදාවට මේ වින්ටර් ජැකට්ස් සීතලට අඳින කබායන් ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒවා ඇමරිකන් නාමයෙන් දීලා. ඔන්න අපිට ලැබෙච්ච ප්‍රයෝජනේ. දැන් ඕක තමයි අපි ඇක්සා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හම්බෙච්ච ප්‍රයෝජනේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා හමුදාවට ඇමරිකන් නාමයෙන් වින්ටර් ජැකට්ස් දුන්නා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබෙනවා. මේ අවුරුදු 10 ඇතුළතදී ලංකාව කොපමණ ප්‍රමාණයක් ඇමරිකාවට උදව් කළා තියෙනවද? ඒ නිසා මේ ගිවිසුම හැදිලා තිබෙන්නේ නිසා මට කියන්න ඕනකම තිබුණේ මේ ජැකට් දෙන්න නෙමෙයි. මේ ගිවිසුම නේටෝ සංවිධානයේ තිබිච්ච ගිවිසුමක්. නේටෝ සංවිධානය ලෝක පුරාම යුද්ධ කරපු යුද්ධ කරන සංවිධානයක්. ඒ ගිවිසුම තමයි අපි වගේ රටවල් වල දැන් මේ පටවමින් ඉන්නේ. ඒ නිසා මේක මේ සුනාමි වලට ගම් වතුර වලට ආවට පස්සේ හදපු ගිවිසුමක් නෙමෙයි. මේක 1970 ගණන් වල ඉඳලා නේටෝ සංවිධානය පාවිච්චි කරපු ගිවිසුමක් තමයි අද මේ අපේ රටවල් වලට දීලා තියෙන්නේ. මා කැමති ඒ නිසා 1990න් පස්සේ ඇමරිකාව අත්සන් කරන ලෝකෙ විවිධ රටවල් සමග අපි පැහැදිලිව පිළිගන්න ඕන මිනිස් ඉතිහාසයේ ගොඩනගලා තිබෙන අති දැවැන්තම යුද්ධමය අධිරාජ්‍යය තමයි ඇමරිකා එක්සත් ජනපදය. මානව වර්ගයාගේ ඉතිහාසය තුළ මෙතරම් දැවැන්ත මිලිටරිමය අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් ගොඩනැගුවෙත් නෑ, අශෝක අධිරාජ්‍ය ගොඩනැගුවෙත් නෑ, ගෙනගිස් ખાන් ගොඩනැගුවෙත් නෑ. මේක තමයි මිහි මත බිහි වෙච්ච දැවැන්තම යුද්ධමය අධිරාජ්‍යය. ඒක එක යුගයේදී ජනතාවගේ ඇස් වහන්න විවිධ බොරු කියනවා. එක යුගයක අපිට කිව්වා සෝවියට් දේශය නිසා තමයි ඇමරිකාව යුද්ධමය වශයෙන් මෙහෙම දේවල් කරන්නේ, ආයුධ නිෂ්පාදනය කරන්නේ, කඳවුරු පිහිටවන්නේ, විවිධාකාර ප්‍රශ්න කිව්වා මේ සෝවියට් දේශය නිසා තමයි ප්‍රශ්නේ. සෝවියට් දේශය නැත්තම් ලෝක සාමය ඇති වෙනවා කියලා. ඔබ දන්නවා සෝවියට් දේශයක් අද නැහැ. අද වෙනකොට හිඟන තත්ත්වයටපත් වෙච්ච රුසියාවක් තියෙන ධනේශ්වර. නමුත් ඇමරිකානු යුද්ධමය ආධිපත්‍යය ගත්තොත් එය පුළුල් වෙමින් ඒක අද විශාල ලෝක ඉතිහාසයේ මම කලින් වගේ දැවැන්තම යුද්ධමය අධිරාජ්‍ය බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඇමරිකාව ලෝකේ පුරා මේකට ඔවුන්ගේ විදේශීය හමුදා කඳවුරු 1200ක් පිහිටවලා තිබෙනවා. මට තත්පරයක් දෙන්න. මේ තියෙන ඇමරිකානු විදේශ හමුදා කඳවුරු පිළිබඳව ලෝක සාම මණ්ඩලය World Peace Council මගෙන් නිකුත් කරන ලද වාර්තාවක් සඳහන් එකක්. මේවා ඇත්තටම 100%ක් නිවැරදි කියන්නත් අමාරුයි. මොකද ඇමරිකාව පවත්වන රහසිගත කඳවුරු ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබ දන්නවා මීට අවුරුදු කිහිපයකට කලින් වාර්තා වුණා ඒක ඇත්තටම ඒක හෙළිදරව් වුණා. මධ්‍යම යුරෝපයේ රටවල ඇමරිකානු වදකාගාර පවා රහසිගතව තියාගෙන තිබෙනවා කියලා. නමුත් මීට නිශ්චිත වශයෙන් ගත්තොත් දැනට ජර්මනිය කියන රට තුළ පමණක් ඇමරිකානු හමුදා කඳවුරු 27ක් තිබෙනවා. ඉතාලියේ 9ක් තිබෙනවා. ජපානයේ 10ක් තිබෙනවා. දකුණු කොරියාවේ 9ක් තිබෙනවා. මේ විදිහට ලෝකේ පුරාම ඇමරිකානු කඳවුරු ඇමරිකාවෙන් පිටත විවිධ පරිමාණයේ කඳවුරු 1200ක් පමණ තිබෙනවා. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ජපානය, දකුණු කොරියාව මේ සියල්ල ඇතුළුව එක්සත් රාජධානිය ඇතුළු. එතන මීට අමතරව මේ ආරක්ෂක ගිවිසුම් වගේම මේ කඳවුරු වගේම ඇමරිකාව කරන දෙයක් තමයි හැම රටකම ඇමරිකානු හමුදා කඳවුරක් දාගන්න බැරි නිසා. මොකද ඒ රටවල් වල දේශපාලන වශයෙන් වාමාංශිකයන්ගේ ප්‍රගතිශීලීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල විරෝධය නිසා ඇමරිකාවට සිද්ධ වෙලා තිබෙනවා සමහර තැන්වලදී කෙලින්ම පරායක වශයෙන් භෞතික කඳවුරක් ඇති කරගන්න බැරි වුණත්
යුද්ධයකදී ආක්‍රමණයකදී අවශ්‍ය කරන ඒ සියලුම දේවල් ටික සම්පාදනය කරගන්න අවශ්‍ය කරන යුද්ධමය අර්ථල පහසුකම් පද්ධතිය හදාගන්න ගිවිසුම් ඇති කර ගැනීම. ඒස 1990න් පස්සේ ඇමරිකාව මේ වෙන විට අපිට කියන්න පුළුවන් ගණන් හදලා කියන්න පුළුවන් රටවල් 130ක් සමග දැනට ඇමරිකාව ගිවිසුම් අත්සන් කළා තිබෙනවා. එතකොට මේ ගිවිසුම් වලින් ගිවිසුම් වර්ග කීපයක් තිබෙනවා. මම ඒක ගැන කරුණු කීපයක් කියන්නම්. මේ පිළිබඳව අධ්‍යයනය කරන හැම සහෝදරයෙක් සහෝදරියටම කියන්න පුළුවන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඇමරිකානු හමුදා නිලධාරීන් මගිනුත් විශ්‍රාම ගියපු ඇමරිකානු හමුදා මගිනුත් මේ ඇමරිකානු යුද තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කරන උගතුන් මගින් ප්‍රගතිශීලී උගතුන් මගිනුත් මේ වෙනට හෙළිදරව් කළා තිබෙනවා. නොදන්නේවත් මහ ගොඩක් ඇති. දැනට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය ලෝකය පාලනය කරන්න පවත්වාගෙන යනවා ඔවුන්ගේ අනදෙන මූලස්ථාන ඇමරිකාවට එළියෙන් ඇමරිකාව ඇතුළේ නෙමෙයි ඇමරිකාවට එළියෙන් ලෝකයේම ඔවුන් බෙදාගෙන තිබෙනවා ප්‍රධාන වශයෙන් අනදෙන මූලස්ථාන 6කට. ඒකේ පළවෙනි එක සෙන්ට්‍රල් කමාන්ඩ් මධ්‍යම අනදෙන මූලස්ථානය කියන එක යටතේ ඇමරිකා එක්සත් ජනපදය ලෝක රටවල් 20ක් සමග යුද්ධමය ගිවිසුම් අත්සන් කරලා ඒවයි යුද්ධමය කඳවුරු පිහිටවගෙන ඒවයි මෙහෙයුම් සිදු කරනවා. ඒවා කෙලින්ම මධ්‍යම අනදෙන මූලස්ථානයෙන් කරන්නේ. උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් ඉරාකය සහ අෆ්ගනිස්තානය ඇතුළු රටවල්. ඊට පස්සේ ඔවුන්ගේ තිබෙනවා යුරෝපා අනදෙන මූලස්ථානයක්. ඒක රටවල් 51ක් අයිති. ඒකෙන් 45ක් සමග ඔවුන්ට කුමන හෝ ආකාරයක යුද්ධමය ආරක්ෂක ගිවිසුම් තිබෙනවා. සමහර ගිවිසුම් වල නම් ගත්තත් ඔබට තේරෙනවා මම් මුලා කරන සුළුයි. පාර්ට්නර්ෂිප් ඔෆ් පීස් කියලා තමයි ඒ ගිවිසුම අත්සන් කළ දෙන්නේ. ඊළඟට ගත්තොත් ගල්ෆ් කලාපේ රටවල් 6ක් සමග ගිවිසුම් අත්සන් කළ දෙනවා. 6ෙම කඳවුරුත් තිබෙනවා සෞදි අරාබිය ඇතුළේ. ඔබ දන්නවා ළඟදී කටාර වලට සම්බාධක පැනවුව ඇමරිකා එක්සත් ජනපදයෙන්. නමුත් ඒ කටාර වලත් ඇමරිකානු මේ ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ඔබ දන්නවා ඊට පස්සේ කටාර රාජ්‍යයට සිද්ධ වුණා ඇමරිකාට පගාවක් දෙන්න. මගේ මතකයේ හැටියට ඩොලර් බිලියන 15ක ඩොලර් බිලියන 15ක් වටිනා ගුවන් හමුදා යානා මිලදී ගන්න කටාර රාජ්‍ය කටයුතු කළා ඇමරිකාවෙන්. ඒ නිසා ඒ ගල්ෆ් කලාපේ රටවල් 6ක් සමග ගිවිසුම් තිබෙනවා. ඊට අපි ජීවත් වෙන මේ කලාපේ. මේ කලාපේ ඇමරිකාව පාලනය කරන්නේ පැසිෆික් කමාන්ඩ් එකේ. අපි කවුරුත් අහලා තියෙනවා දියාගෝ ගාෂියා කියලා ලංකාවට කිලෝමීටර් 2000ක් පහළින් මාල්දිවයිනේ අන්තිම දූපතට කිලෝමීටර් 770ක් පහ යටින් පැසිෆික් සාගරේ දියාගෝ ගාෂියා කියන කුඩා දූපතක් තිබෙනවා. එතන දැවැන්ත නාවික හමුදා මධ්‍යස්ථානයක් ඇමරිකාවට තිබෙනවා. එතන පැසිෆික් අනදෙන මූලස්ථානයට අයිති රටවල් 36ක්. ඒ රටවල් 36න් දකුණු ආසියාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 18ක් සමග ඇමරිකාව ගිවිසුම් අත්සන් කළා තිබෙනවා. ඊට අමතරව අප්‍රිකාවේ රටවල් 54න් 42ක් සමගත් උතුරු ඇමරිකාවේ කැනඩාව තව රටවල් දෙකක් තව තියෙන්නේ. ඒවා සමගත් ඇමරිකාව ගිවිසුම් අත්සන් කළා. එහෙම ගත්තොත් ලෝකේ රටවල් 130ක් සමග කුමන හෝ යුද ගිවිසුම් ඇමරිකාව අත්සන් කළා තිබෙනවා. එතකොට මම මේකෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාව දැන් ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ යම් ආකාරයක යුද්ධයකදී ඔවුන්ට අවශ්‍ය කරන මේ වතුර තෙල් එවැනි දේවල් සම්පාදනය කර ගැනීම නම් දැන් අපි දකුණු ආසියාවට ආවොත් ඇමරිකාව ඉන්දියාව සමගත් ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. පාකිස්තානය සමගත් මේ ආකාරයෙන්ම ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. මාල්දිවයින සමග මීටත් වඩා ටිකක් බරපතල ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. බංග්ලාදේශය සමගත් ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. දැන් ඔබ දන්නවා ඉන්දියාව සමග ඇමරිකාව ගිවිසුමක් අත්සන් කරාට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන මේ අවශ්‍ය වෙන මේ වතුරයි ජැකටුයි වගේ දේවල් නම් ඇත්තම හැම රටක් එකම අත්සන් කරන්න අවශ්‍ය නැහැ. හැම රටක් එකම අත්සන් කරන්න අවශ්‍ය නැහැ. ලංකාවත් එක්ක අත්සන් කරාට පස්සේ මාලදීවනත් එක්ක අත්සන් කරන්න අවශ්‍ය නැහැ. මේ අවශ්‍ය වෙන්නේ වතුරයි ජැකටුයි නම්. මේ කියන්නේ එහෙමනේ. නමුත් ඊටාම පැහැදිලි එහෙම නෙමෙයි මේ තියෙන්නේ ලෝකේ
ලෝකයේ සෑම රටක් සමගම කුමනෝ ආකාරයක ආරක්ෂක ගිවිසුමක් හෝ ආරක්ෂක කඳවුරක් දමාගෙන ඇමරිකානු ආධිපත්‍යයට ඒ රටවල් යටත් කර ගැනීම තමයි ඇමරිකානු දේශපාලනීය උමනාව බවට පත් වෙලා තිබෙන්නේ. නිසා මේ සම්බන්ධව ඇමරිකානු ආරක්ෂක විශ්වවිද්‍යාලය මේජර් ජෙනරාල්වරයෙක් මේ සම්බන්ධ අධ්‍යයනයක් කළ ඉදිරිපත් කරපු වාර්තාවක් කියලා තිබෙනවා. ඔවුන් මේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා තිබෙන ගැටලු සාකච්ඡාවේදී ඔවුන් කියලා තිබෙනවා. ගිවිසුම් අත්සන් කරන්න ලේසිම අවස්ථාව තමයි යම්කිසි රටක යුද්ධයක් තියෙනකොට එහෙම යුද්ධයක් සිවිල් යුද්ධයක් නැති වෙලාවට ගිවිසුම් අත්සන් කිරීම ටිකක් කරදරයි. ඒතර ඒක අනිත් පැත්ත මොකක්ද? කියන්නේ ඇමරිකාවට ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා නම් ගිවිසුමක් යම්කිසි රටක් සමග අත්සන් කර ගැනීම ඔවුන් ඒ රට තුල සිවිල් යුද්ධයක් ඇති කිරීම වුණත් කළ හැකිව තිබෙනවා කියන එක ඒකේ යටිපෙළේ තිබෙනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ අත්සන් කළ තියෙන ගිවිසුම් ප්‍රමාණය ගත්තොත් ওই වගේ මුළු ලෝකෙම ආවරණ ඊට පස්සේ සවුත් කමාන්ඩ් එක මට කියන්න බැරුණා දකුණු අනදරේ මූලස්ථානයට ඇති වෙන ලතින් ඇමරිකානු කලාපය ඔවුන් පැහැදිලි ප්‍රශ්නයක් එක ලියලා තියෙනවා. ඒ අධ්‍යයන වාර්තාවේ මොකද්ද? දකුණු ඇමරිකානු කලාපය සම්පූර්ණ ඇමරිකානු ආධිපත්‍යයේ පිළිගන්නක් බවට පත් වෙලා තිබුණා. නමුත් දැන් විශේෂයෙන් බොලීවියාව ඊට පස්සේ වෙනිසුලාව කියුබා රටවල් වල මැදිහත් වීම විසින් ඇමරිකානු ආධිපත්‍යය යම් ප්‍රමාණයකට දකුණු ඇමරිකානු කලාපය තුළ යම් ප්‍රමාණයක දුර්වලලා තිබෙනවා. ඒක ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. ඒසා යෝජනා කළා තිබෙනවා විවිධ උපක්‍රම පාවිච්චි කළා කෙසේ හෝ මේ ගිවිසුම ඇති කරගත යුතුයි කියන එක. ඒ නිසා අපි දකුණු ආසියාවට නැවත ආවොත් අපි ඒතර ඉන්දියාව සමග LSA කියන ගිවිසුම අත්සන් කරලා තිබෙනවා. මාල්දිවෙන සමග AXA කියන ගිවිසුම අපි අත්සන් කරලා තියෙන ගිවිසුම අත්සන් කරලා තියෙනවා. පාකිස්තානය සමග තියෙනවා. බංග්ලාදේශය සමග තිබෙනවා. ඒ නිසා ජනතා මිත්‍ර වශයෙන් අපි පැහැදිලිව දකිනවා මේක මේ ඇමරිකානු හමුදාවන්ට තෙල් ගැසීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මට සමහරලාට මේ හැම දෙයක්ම ඊටාම සරල කොට ප්‍රශ්න කරන ඊටාම තක්කඩි දේශපාලන ක්‍රමයක් සහ සමහරලාට මේකට ඒකට උඩ දෙන ඒකට උඩගඩ දෙන සමහර මාධ්‍ය සංස්කෘතිකුත් රටේ හැදිලා තියෙනවා. අයියෝ මේ JP එක මේ තෙල් ගහනකටත් විරුද්ධයි. ඔන්න ඕවා එන්නේ ඔහොම. ඒතර ප්‍රශ්න ඇහෙන්නේ ওই විදියට. ජැකට් වලටත් විරුද්ධයි ওই විදියට තමයි එන්නේ. නමුත් ඇත්ත පදනම ගත්තොත් මේක නෙමෙයි මේක ලෝකේ පුරාම මේ තමන්ගේ යුද දැල එලීමේ ව්‍යාපෘතිකට තමයි අපි ගොදුරු වෙමින් තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ ඇමරිකානු ආරක්ෂක ගිවිසුම් පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් පත් කරන ලද විශේෂ අධ්‍යයන කණ්ඩායමක් අවුරුදු 1කමාරක් ඉන්ටර්නැෂනල් සිකියුරිටි ගෲප් කියන ඔබට මේක net එකෙත් බලන්න පුළුවන් අධ්‍යයනයක් කළ වාර්තාවක ඉදිරිපත් වෙන මොකද්ද මේ ගිවිසුම් දුර්වලයි කියන. කියන්නේ ඇමරිකාවට මේක මදි. මේ අත්සන් කළ දෙන ගිවිසුම් දුර්වලයි. ඒ නිසා මේවා තවත් ගැඹුරු කරන්න ඕන, තවත් ශක්තිමත් කරන්න ඕන. දැන් ඒ ගිවිසුම් වර්ගය තමයි අපි දැන් අත්සන් කරලා තියෙන AXA ඊළඟ වර්ගයේ ගිවිසුම තමයි තවත් අපිව තවත් දනගස්ස ගන්න ගිවිසුම් වර්ගය තමයි සෝෆා. ඒවා නමත් ලස්සනයි නේ. සෝෆා කියලා තමයි එන්නේ. ඉතින් සෝෆාගේ ගිවිසුමකට විරුද්ධ වෙන්න හේතුවකුත් නැහැ නිකන්. හිතෙන්නේ නිකන් පොඩි සැටියක් වගේ කියලා නේද? සෝෆා කියන්නේ status of forces agreement. ඒ කියන්නේ ඇමරිකානු හමුදා ස්ථාපිත කිරීම. අද මාල්දිවයිනේ තියෙන තත්ත්වය ඒකයි. අද ඇමරිකානු ආණ්ඩුවේ ඇමරිකාට මාල්දිවට යෝජනා කළා තිබෙන්නේ ඔවුන් AXA සංකලා තියෙනවා. දැන් AXA වලින් සෝෆා වලට යන්න කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් ඇස් වහගෙන අර කැබිනට් මණ්ඩල කියලා එකක් තියෙනවා. අතුල ආචාර්යතුමා ඊට පැහැදිලි පෙන්눔 කරා මේවා කොච්චර දුර්වල රූකඩ කැබිනට්ද කියලා. ඔවුන්ගේ එකඟතාවයන් තියෙන්නේ ශක්තිමත් ඒවා පෙනී ඉන්නේ හොරකමට විතරයි. රාජ්‍ය සෛරීත්වයේ සාධිපත්‍යය සම්බන්ධ කරුණවලදී ඔහේ ඇස් වහගෙන රූකඩ වගේ අනුමත කරන කැබිනට් මණ්ඩල තමයි අපේ රටවල පහුගිය දශක 3-4 ඇතුළත තියෙන්නේ. ඒ නිසා අපිට බරපතල ගැටලුවක් තිබෙනවා. දැන් ලංකාව ඇක්ස් එක අස්සම් කළ අවුරුදු 10ක් කළා තියෙන නිසා දැන් අපිට යන්න වෙලා තිබෙන්නේ සෝෆා කියන තත්ත්වයටද කියලා. ඒ නිසා අවසාන වශයෙන් මම කරුණු කීපයක් මෙතනින් මතු කරන්න කැමතියි. මේ ආරක්ෂක ගිවිසුම පළවෙනිම දේ තමයි ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර දැන් ආරක්ෂක ගිවිසුමක් අවශ්‍යයි කියන තර්කය ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ කුමන පදනමක් තුල ඉඳලා. ඒ වෙලාවේ
පසුගිය අවුරුදු 10කට කලින් යුද්ධය නමින් බොරුවක් හරි කියන තර්කයක් තිබුණා. අද අපි ජනතාවම වශයෙන් අහන ප්‍රශ්නේ තමයි අද ලංකාව ඇමරිකාවත් සමග නැවත ආරක්ෂක ගිවිසුමකට යන්න ඇති වෙලා තිබෙන යුද දේශපාලන ආර්ථික හේතුව මොකද්ද? මොකද්ද ලංකාව පත්වලා තියෙන තත්ත්වය? දැන් අද ලංකාවේ මේ දවස්වල තියෙනවා තවත් 35ක් ඇවිල්ලා විශාල ආරක්ෂක සමුළුව. ඒතර මේ ලංකාව මේ ආරක්ෂක සමුළුව වලට මේ තත්ත්වය ඉදිරිපත් කරලා තියෙනවද? ඒක ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ එහෙම විශ්ලේෂණයක් තිබෙනවද ලංකාව ආරක්ෂක වශයෙන් විශාල තර්ජනයකට ලක් වී තිබෙනවා කියලා. මොකද ලංකාවේ හමුදාපතිවරු පොලිස්පතිවරු කියන්නේ මෙහි ආයි පිටරටින් කාක්කෙක්වත් අනන්නේ නැහැ කියලා. ඇවිල්ලා. එහෙම තත්ත්වයක් අතරදී මොකටද අපි විශේෂ ආරක්ෂක ගිවිසුමකට යන්නේ කියන එක. මේකෙන් අදහස් කරන්නේ ජනතා මිත්‍ර වශයෙන් අපි ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ එක්සත් ජාතික සංවිධානය සමග විවිධ ආරක්ෂක විවිධ එවැනි බැඳීම් වලට ඒකාබද්ධව කටයුතු කරන්න වෙනවා. අපි ඒක පිළිගන්නවා. දැන් අන්තර්ජාතික ත්‍රස්තවාදයට අදාළ කරුණවලදී ශ්‍රී ලංකා රාජ්‍යයට තමන්ගේ සෛරීත්වය තබාගෙන එක්සත් ජාතික සංවිධානය පිළිගන්න යම් එකඟතාවයන් එක්ක වැඩ කරන්න ඕන එක අපිට ඒක අපි තේරුම් ගන්න. ඒවයිත් අඩුපාඩුකම් නැති. නමුත් ඒවයිත් අපි තේරුම් ගන්න. නමුත් ඇමරිකාව කියන එක රටක් සමග විශේෂ ආරක්ෂක ගිවිසුම් වලට අපි නැවත යෑමේ අවස්ථාවේ කොහොමද? එක. දෙක තමයි පසුගිය සියවස ඇතුලේ එකදු උදාහරණයක් තියෙනවද අපිට ලෝකෙට එක්සත් ජනපදය විසින් වෙනත් රටක් ආරක්ෂා කර දුන්නා කියලා. එක්සත් ජනපදයේ සමග ගිවිසුම් අත්සන් කිරීම නිසා හෝ වෙන කුමන හෝ බැඳීමක් නිසා එක්සත් ජනපදයේ විසින් ආරක්ෂා කර දී තිබෙන රටක් තිබෙනවා. එහෙම කිසිම රටක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ නිස්සාරාධ්‍යාශයෙන් ගිහිල්ලා කැපවීමෙන් ගිහිල්ලා මේ රට ආරක්ෂා කළ දෙන්න කියලා ආරක්ෂා කිසිම රටක් නැහැ. කළා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ආරක්ෂා කරන්න වෙලා විනාශ කරපුවා. ඉරාකේ, ඇෆ්ගනිස්තානයේ, ලිබියාව, සිරියාව හොඳම උදාහරණ. ඒ තරමේ දකුණු කොරියාව. මම හිතන්නේ මහින්ද හාත්තක මැතිතුමා ඉතා හොඳින් පැහැදිලි කරා. අද මොකක්ද දකුණු කොරියාවට වෙලා තිබෙන්නේ? ඇමරිකාව විසින්ම කොරියානු අධ්‍යක්ෂකත්වයේ උස්සන්න කරන යුද අර්බුදයේ විසින් දකුණු කොරියානු ජනතාව විසින් නිෂ්පාදනය කරන මහා දැවැන්ත ධනෙන් අති විශාල මුදල මොකටද යන්නේ? උතුරු කොරියාවෙන් බේරෙන්න කියලා විවිධාකාර ආරක්ෂක තත්ත්වයන් නිර්මාණය කරන හොඳම උදාහරණය ළඟදී දකුණු කොරියාවට සිද්ධ වුණා තාඩ් කියන THAAD කියන තාඩ් කියන අති විශේෂ මිසයිල් ආරක්ෂණ පද්ධතිය මිලදී ගන්න. සවි කරා. එතකොට ඒ දකුණු කොරියාවේ සවි කරපු මේ මිසයිල් ආරක්ෂණ පද්ධතියට පුළුවන් චීනේ සිචුවාන් වගේ චීනේ මධ්‍යම මට්ටමේ තියෙන රුසියාවේ සෝචි වගේ ප්‍රදේශයකට කිට්ටු භූමිය පවා ඒවයි තියෙන තොරතුරු පවා ගන්න පුළුවන් මේ විශේෂ දැවැන්ත දුරේක්ෂ සවි කරලා තිබෙනවා මේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය යටතේ. ඉතින් දැන් මොකදලා තියෙන්නේ? දකුණු කොරියාවේ ප්‍රධාන වෙළඳ සහකරුවා ඇමරිකාව නෙමෙයි. දකුණු කොරියාව වැඩිපුර වෙළඳාම් කරන්නේ චීනය සමග, රුසියාව සමග, ආසියාව සමග. ඒතර දකුණු කොරියාවට වෙලා තිබෙන්නේ ඇමරිකානු ආරක්ෂක උපනාමන් වෙනුවෙන් තමන්ගේ ආර්ථිකයේ මිල මුදල් නාස්ති කර ගන්න පමණක් නෙමෙයි තමන්ගේ වෙළඳ මිතුරන් අහිමි කර ගන්න. තවත් උදාහරණයක් මම කියන්නම්. ඔබ දන්නවා ඊශ්‍රායලය. අතුල සහෝදරයා එක්තරා අවස්ථාවක ලිපියක මම දැක්කා එක්සත් ජනපදයේ ලෝකේ යම්කිසි කැපවීමකින් රටකට යම්කිසි හරි උදව්වක් කරනවා වගේ පෙනිලා ඉන්නවා නම් තියෙන ඊශ්‍රායල වෙනුවෙන් විතරයි. මම හිතන්නේ නිෂේධ බලය නේ. නිෂේධ බලය එක්සත් ජනපදයේ පසුගිය අවුරුදු 20 ඇතුළතදී නිෂේධ බලය යොදාගෙන තිබෙන අවස්ථාවලින් 75ක් 80ක්ම එක්සත් ජනපදයේ යොදාගෙන තිබෙන්නේ ඊශ්‍රායලයේ පැත්තට. නමුත් ඊශ්‍රායලය ආරක්ෂා වෙලා තිබෙනවද? ඔබ අපි කවුරුත් දන්න හැම වෙලා නැහැ. ඊශ්‍රායල ජනතාව ඊටාම පැහැදිලි සිරගයක ජීවත් වෙයි. පලස්තීන ජනතාව පමණක් නෙමෙයි. ඒ නිසා ඇමරිකාව විසින් ආරක්ෂා කර දීපු රටක් නැහැ. ඒ නිසා
දැන් අපි කතා කරන ගුවාම් කියලා. මම දැක්කේ ගුවාම් කියන කුඩා දූපතට ඇමරිකා උතුරු කොරියාවෙන් පහර දෙනවා කියලා. දැන් අපේ රටේ ජනතාවත් බලනවා මේ ඇයි මේ ගුවාම් වගේ පුංචි ලස්සන චූටි දූපතකට මේ උතුරු කොරියාවේ ඊටාම නරක උතුරු කොරියන් නායකයා ගහන්න හදන්නේ. ඇත්ත කතාව තමයි මේ ගුවාම් කියන දූපතේ ඇමරිකානු නාස්තික සම්මරින ඇතුළේ ඇමරිකානු සොල්දාදු 7000ක් ඉන්නවා. ඊළඟ අවුරුදු 5 තව 5000ක් යවන්න තිබෙනවා. එතන ඉඳලා උතුරු කොරියාවට තියෙන කිලෝමීටර් 2100යි. ඒ නිසා අර කිව්වා වගේ ඇමරිකාව තමන්ගේ උවමනාවෙන් බිලි දීලා දෙන්නේ කවුද? ගුවාම් කියන පුංචි දූපතේ මිනිස්සු. ඒක ජනමාධ්‍ය වලින් හදලා තිබෙනවා. ජාත්‍යන්තර ජනමාධ්‍ය වලින් මේක වැරද්ද කරන්නේ උතුරු කොරියාවගේ. ඒ නිසා අපිට අවසාන කරුණ වශයෙන් මට කියන්න තියෙන ඒ නිසා අපි දකින දේ තමයි මේ ගිවිසුම නැවත අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට සිද්ධ වෙන කිසිදු වාසියක් නැහැ. එකක් තමයි අපි ඇමරිකානු බලපෑම් කලාපේ ජීවත් වන රටක් නෙමෙයි. එක. දෙක තමයි අපිට අදාළ කරන කිසිදු ආරක්ෂක ගැටලුවකදී ඇමරිකාව ඉතිහාසයේ එකම වචනකින්වත් උදව් කළා නැහැ. දැන් වුණත් ලංකාවට යම්කිසි ආසන රටකින් ආරක්ෂක තර්ජනයක් එනවා නම් ඇමරිකන් හමුදාවට මෙහි ඇවිල්ලා කරනකොට මේක සම්පූර්ණයෙන්ම කතා ඉවරලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි අපි මේ ගිවිසුමට අත්සන් කිරීමෙන් මොකද වෙන්නේ? ඇමරිකාව මේ කලාපයේ යම්කිසි රටකට විරුද්ධව ශ්‍රී ලංකා භූමිය පාවිච්චි කරොත් ඔවුන්ගේ යුද්ධමය මෙහෙයුම් සඳහා අනිවාර්ය වෙන දේ තමයි අපිට අපේ අසල්වැසි රාජ්‍යයන් සමග ගැටුම් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඇමරිකාව ලංකාවේ බේසස් පාවිච්චි කරන්න ගියොත් එහෙම ISIS වගේ ත්‍රස්තවාදී සංවිධානයට විරුද්ධ වුණත් ඒ ISIS වගේ ත්‍රස්තවාදී සංවිධාන ඊට පස්සේ ලංකාව අපි වගේ රටවල් වලට ප්‍රහාර එල්ල කරන්න මේක පදනමක් කරගන්න. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඊට පස්සේ වෙන දේ තමයි අපිට නැවත යුද වියදම් වැඩි කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව දකින දේ තමයි මේ ගිවිසුමෙන් ලංකාවට ආරක්ෂක අර්ථයෙන් ගත්තත් කිසිදු ප්‍රයෝජනයක් එන්නේ නැහැ. ඒ නිසා මේක පැහැදිලිවම අපේ රටේ සෛරීත්වය උල්ලංඝනය කරනවා. සෛරීත්වය පාවා දෙනවා. අනිත් පැත්තෙන් අනිකුත් බලවතුන්වත් අවුස්සනවා. අර කිව්වා වගේ ඇමරිකාට දුරු නම් ඇයි අපිට බැරි කියන ප්‍රශ්නය මතු කරනවා. ඒ නිසා අපි මේ සම්මන්ත්‍රණය තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා මේ රටේ සෛරීත්වය අහෝසි කරන අපිව අනවශ්‍ය යුද උගුල් වල පටලන මේ ගිවිසුම අත්සන් කරන්න එපා. මේ නතර කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්නත් ඉන් එහාට ගිහිල්ලා මේ සම්බන්ධව රටේ දේශපාලන මතයක් ගොඩනගලා ආණ්ඩුවට යම්කිසි බලපෑමක් කරන්නත් අපි උත්සාහ කරනවා. අපි විශේෂයෙන් සයිටම් ගැන වචනයක් කිව්ව නිසා අද සයිටම් ප්‍රශ්නේදී වුණත් අපිට පේනවා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩල ඉස්සරහට ඇවිල්ලා උගතුන් ඇවිල්ලා කියනවා මේක වැරදි කියලා. ශිෂ්‍යෝ පමණක් නෙමෙයි වෛද්‍යවරු පමණක් නෙමෙයි. නිසා අපි දකිනවා මේ ආරක්ෂක ගිවිසුම් වලදී මේ රටේ සෛරීත්වය පිළිබඳව මේ රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මේ ලෝකයේ ආරක්ෂක ගිවිසුම් වල සැබෑ ස්වභාවය ගැන දන්න ජනමාධ්‍යවේදී උගතුන් විද්‍යාඥයන් ඉස්සරහට ඇවිල්ලා රටට නායකත්වයේ දිය යුතුයි. මෙවැනි ඊටාම බරපතල අහිතකර ගිවිසුම් වලට අපේ රට ඒ උගුලේ අපි හිර කිරීමට කලින්. ඒ නිසා ඒ වෙනුවෙන් මේ කාරණා තවත් අධ්‍යයනය කරන්නත් ඉදිරියේදී ගොඩනගන මේට එරෙහි දේශපාලන අරගලයට දායක වෙන්නත් කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව